වේදනං පරුසංජානින් ශරීරස්ස ච භේදනං ගරුකං චාපි ආබාධං චිත්තක්ඛේපං පාපුනේ රාජතෝ වා උපස්සග්ගං අබ්භක්කානං වදාරුණං පරික්ඛයං ඥාතිනං භෝගානං ච පබංගුරං අථමාස්ස අගාරාණි අග්ගීඩහති පාවකෝ කායස්ස භේදා දුප්පඤ්ඤෝ නිරයංසෝ පපඤ්ඤති තී. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ වෙත මේ වෙලාවේදී මම දේශනා කරන්නට බලාපොරොත්තු වුණේ දණ්ඩ වර්ගයේ ඉන ගාථාවක්. මේ ගාථා වල සඳහන් වෙන්නේ විශේෂයෙන් නිදොස් උත්තමයන් වහන්සේලාට අවැඩ කිරීමෙන්, එවැගේම ඒ නිග්‍රහ ආදිය සිද්ධ කිරීමෙන් මෙලොවදීම පුද්ගලයන්ට ලැබෙන විපත් 10ක් පිළිබඳව තමයි මේ දේශනාවේ මූලිකව සඳහන් වෙලා තිබෙන්නේ. මේ දේශනාව පැහැදිලි කරන්ට, දේශනා කරන්ට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මූලිකම හේතුව කොටගත්තේ මුගලන් මහරහතන් වහන්සේට අන්‍ය තීර්ථකයන් විසින් සිද්ධ කරන ලද අවඩක්, එහෙම නැත්නම් ඒ මුගලන් මහරහතන් වහන්සේට පීඩා කරපු සිද්ධිය සම්බන්ධ කරගෙනයි මේ ගාථාවන් දේශනා කරන්නට හේතු වෙලා තිබෙන්නේ. ඔබ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ එරුද්ධිමතුන් අතර අග්‍රස්ථානය. ඉතින් මේ ස්වාමින් වහන්සේ, මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිහිල්ලා ඒ දෙවියන්ගේ ස්වභාවය, ඒ වගේම දෙවියන් ලබන සැප සම්පත් ආදිය පිළිබඳව මනුෂ්‍ය ලෝකයට ඇවිදilla මිනිසුන්ට දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ මිනිස්සු කුසලයට යොමු කිරීම සඳහාමයි. ඉතින් මෙහෙම දේශනාවන් සිද්ධ කරනකොට විවිධ මිනිසයන් පැහැදිලා සතුටු වෙලා ඒ අනුව කටයුතු කරන්නට යෙදුණා. ඒ වගේම අන්‍යාගමික පිරිසොත් මේ මුගලන් මහතෙරුන් වහන්සේගේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරලා සසුනට එන්න වුණා. ඒ වගේම සසුන කෙරෙහි පැහැදුනා. ධර්ම මාර්ගයේ ගමන් කරන්නට යෙදුණා. ඉතින් මේ ස්වභාවය නිසා අන්‍ය තීර්ථකයන්ට ලාභය අඩු වුණා. කීර්තිය අඩු වුණා. ඒ යසස අඩු වුණා. ඒ නිසා අන්‍ය තීර්ථකයන් කල්පනා කළා අපිට ලාභය එන්න අඩු වෙනවා, යසස කීර්තිය අඩු වෙනවා. ඒ සියල්ලක්ම සිද්ධ වෙන්න මෙන්න මේ මුගලන් ස්වාමින් වහන්සේ හේතු වෙනවා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේව අපි ඝාතනය කළ යුතුයි කියලා මහා දරුණු සිතක් පහළ කරගන්නට යෙදුනා මේ අන්‍ය තීර්ථක පිරිස. එතකොට මේ අන්‍ය තීර්ථකයන් මේ තෙරුන් වහන්සේ නැසීම සඳහා මිනිමරු සොරුන්ට මසුරන් දහසක් දුන්නා. දවසක් මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කාලසිලාවේ වෙහෙරක වාසය කළා. මේ අවස්ථාවේදී
මේ සොරුන් උන්වහන්සේගේ විහාරස්ථානය වට කරලා මරන්නට උත්සාහ කළා. පළවෙනි ස්වභාවයෙන්ම ඝාතනය කරන්නට යෙදුනත් උන්වහන්සේ පළවෙනි අවස්ථාවේදී ඝාතනය කරන්නට නොහැකි වුණා. උන්වහන්සේ එතන තිබුණු දොර සිදුරෙන් උන්වහන්සේ ස්වකීය ශරීරයෙන් බැහැර වුණා. දෙවෙනි අවස්ථාවේදීත් උන්වහන්සේ ඝාතනය කරන්නට පෙළඹුණා. නමුත් එය සිද්ධ කිරීම නොහැකි වුණා. උන්වහන්සේ යතුරු සිදුරෙන් ස්වකීය කයත් සමග බැහැරට ගියා. මේ ආකාරයටම රැකගෙන ඉඳලා තුන්වෙනි අවස්ථාවේදීත් මොකක්ද කළේ? අර සොරු විසින් මිනිමරු සොරුන් අර ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානය වට කළා. දැන් උන්වහන්සේ බැලුවා තමන් වහන්සේට තුන්වෙනි අවස්ථාවේදී බේරෙන්න හැකියාවක් නැහැ. ඇයි හේතුව? තමන් වහන්සේ අතීතයේ කරපු කර්මයක් විපාක දෙන්නට තිබෙනවා. සාමාන්‍යයෙන් උන්වහන්සේ එර්දිමතුන් අතර අග්‍රස්ථානයේ වුණත් කර්ම බාලය නිසා මොකද එර්දිය පිහිටන්නේ නැහැ. එර්දිය පවත්වා ගන්නට නොහැකි වෙනවා. ඉතින් උන්වහන්සේ ස්ථානයේම වැඩ සිටිනවා. අර මිනිමරු සොරුන් මොකද කරන්නේ? අර ස්වාමීන් වහන්සේව ඊටමත් කූර ලෙස තාඩනෙන් ලක් කරනවා. තටම ගහනවා. ඇට ශරීරයට පොඩි වෙනකන් ගහනවා. අවසානයේදී මරුණාය කියලා හිතලා මේ මිනිමරුව ටික බැහැර වෙනවා. දැන් ඔබ හිතන්ට ඒ ස්වාමීන් වහන්සේගේ ශරීරයෙන් උන්වහන්සේ මරණයට පත් වුණා කියලා හිතන්නට තරම් මිනිමරුවන් කොයි තරම් මේ ස්වාමීන් වහන්සේට තාඩනය කරන්නට ඇද්ද? ගහන්න නැද්ද? ඒ නිසා මේ වේදනාව, ඒ වේදනා ස්වરૂපය සාමාන්‍ය පෘථග්ජනයෙකුට මහා තදින් දැනෙන්න පටන් ගන්නවා. නමුත් උන්වහන්සේ ඒ වෙලාවේදී කුමක්ද සිද්ධ කළේ? තමන් වහන්සේ මෙතන පිරිනොම් පාන්නට හැකියාවක් ඇති කරගන්නේ නැතුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා උන්වහන්සේගේ පාපියුම් වැඳලා පිරිනොම් පානවන හොඳයි කියලා කල්පනා කරගෙන බොහොම අමාරුවෙන් ස්වකීය ශරීරය රැගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනය කරලා ආයි නැවතත් ඒ කාලශීලා කියන ස්ථානයට වෙහෙරට පැමිණිලා පිරිනොම් පාවදාලා. ඉතින් මේ අවසානයේදී මේ සියල්ලක්ම මේ සිද්ධිය අවසන් වීමෙන් පසුව අජාසත් රජතුමා මෙය පරීක්ෂා කළා. කොහොමද මේ ස්වාමීන් වහන්සේ ඝාතනයට ලක් වුණේ කියලා. එහෙම එතුමා පරීක්ෂා කරනකොට අන්‍ය තීර්ථකයන් 500 දෙනෙක්, ඒ වගේම සොරුන් 500 දෙනෙක් හමු වුණා. ඒ සියල්ලක්ටම නොයෙක් දරුණු වද බන්ධන දීලා අජාසත් රජතුමා විසින් මොකද කළේ? ඝාතනයට ලක් කළා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා කතා කරන්නට යෙදුනා දහම් සභාවේදී. දැන් බලන්න 이르දියෙන් අග්‍රප්‍රාප්ත වෙච්ච මේ මහා මොග්ගල්ලාණන් වහන්සේට සිද්ධ වුණේ නොවිය යුත්තක්. උන්වහන්සේට මෙය නොකළ යුත්තක් කියලා ආදී වශයෙන් ධම්සභා මණ්ඩපයේදී සාකච්ඡා වුණා. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය සම්බන්ධ කොටගෙන දේශනා කළේ, මහණෙනි මෙය මේ භවයන් තුලදී සිද්ධ වෙච්ච එකක් නෙමෙයි, අතීත භවයේ සිද්ධ කරපු අකුසල කර්මයක ප්‍රතික්‍රියාවලියක් තමයි උන්වහන්සේට ඒ විදිහටම ඝාතනයට ලක් වෙන්න උනේ. ස්වාමීන් වහන්සේලා විමසනවා කුමක්ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත කරපු කර්මය කියලා. ඒ වෙලාවේදී
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර කාලේ පෙර ආත්ම භාවයක තමන්ගේ බිරිඳගේ බසට මුලා වෙලා මහලු අන්ධ දෙමව්පියන් කැලයට රැගෙන ගිහිල්ලා අර සොරුන් තැලූ ආකාරයටම අර තමන්ගේ අම්මටයි තාත්තටයි ගහලා ඝාතනයට ලක් කරලා තියෙනවා. අන්නේ අකුසල කර්මය නිසා උන්වහන්සේ ඉපදෙන හැම ආත්ම භාවයකම ඝාතනයට ලක් වෙන්නේ මෙන්න මේ ආකාරයට සොරුන්ගෙන්මයි. එයම තමයි මේ මුගලන් තෙරුන් වහන්සේගේ අවසාන ආත්ම භාවයේදී විපාක දෙන්නට හේතු වුණේ. එහිදී අවසානයේදී ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිදොස් උතුමන්ට දැන් උන්වහන්සේගේ අකුසල කර්මය ගෙවිලා ඉවරයි. උන්වහන්සේ අවසාන ආත්ම භාවය. නමුත් ඒ අන්‍ය තීර්ථකයන්ටත් ඒ වගේ මේ සඳහා යොමු වෙච්ච අනිත් අයටත් කර්ම බිහි වෙනවා. ඒ අයට අකුසල කර්ම රැස් වෙනවා. ඒ නිසා මේ මුගලන් මහරහතන් වහන්සේ නිදොස් උත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ සිත කය වචනය කියන ద్వාරත්‍රයෙන් කිසි කෙනෙකුට හානියක් නොකරපු උත්තමයන් වහන්සේ කෙනෙක්. ඉතින් එහෙම තිබියදිත් මේ අන්‍ය තීර්ථකයන් මේ ස්වාමීන් වහන්සේට හිංසා පීඩා කළා. ඒ සිද්ධිය ආරම්භ කරලා ඒ සිද්ධිය ආරම්භයලා දේශනා කරන බුදුරජාණන් වහන්සේ අවැඩ පුද්ගලයන්ට එහෙම නැත්නම් නිදොස් පුද්ගලයන්ට අවැඩ කරන තනත්තන් දස විපාක අතරින් එකකට පැමිණෙනවා කියලා. එහෙම නැත්නම් මරණයෙන් පස්සේ අපාය ඉපදෙනවා කියලා අන්න අර ඉහත කියූ ගාථාත්‍රය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට තිබෙනවා. දැන් අපි බලමු මොනවද මේ දසවැදෑරුම් විපත් කරුණු කියලා. ඒ ගාථාවේ පළවෙනියටම දේශනා කරනවා පරුසං වේදනා. ඒ මොකක්ද කියන්නේ? නිදොස් උත්තමයන්ට මේ අවැඩ කරන පුද්ගලයන්ට සිද්ධ වෙන පළවෙනිම වේදනාව තමයි විපත තමයි දරුණු වේදනාවන් වලටපත් වෙනවා. පහර වැදීම් වලට අත්පා කැඩෙනවා, කැපෙනවා, සිරුරේ අධික ආකාරයෙන් නොඑක් රෝග මතුවෙනවා. නොඑක් විදිහට කටුක වේදනා, කොන්දේ අමාරු ඔය හැම දෙයක්ම හේතු වෙනවා. ඒකට බලපානවා පළවෙනි කාරණාව පරුසං වේදනා. දරුණු වේදනා විඳින්න සිද්ධ වෙනවා. නිකරුණේ උතුමන්ට ගරහා සිද්ධ කිරීම. දෙවනි කාරණය තමයි ජානි. තමන්ගේ ධනය පිරිහෙනවා. අවුවෙන් වැස්සෙන් ඉතාමත් දුක් විඳිමින් සේවාකම් කරලා ඒ වගේම එහෙම නැත්නම් වෙළදාම් සීසෑම් ආදිය සිද්ධ කරලා දුකසේ උපයා සපයාගත් සම්පatti විනාශ ස්වභාවයට පත් වෙනවා. වර්තමානයේ උනත් තව කෙනෙකුට හිංසා පීඩාවන් කරලා තව කෙනෙකුට දුක් දීලා යම් කිසි කෙනෙක් සතුටෙන් ඉන්න උත්සාහ කරනවාද එක්කෝ එයාට අර දරුණු වේදනාවන් ශාරීරික වේදනාවන් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම දෙවෙනි తත්වය තමන්ගේ ධනය පිරිහීමට පත් වෙන්නත් සිද්ධ වෙනවා. තුන්වෙනි අවස්ථාව ශරීරස්ස බෙහෙදනා. දැන් සිරුර බිඳෙනවා. ඒ කියන්නේ මරණයට පත් වෙනවා.
ඒ වගේම ඔලු පැලීම්, අත්පා සිඳීම්, වෙඩි තැබීම් කියන මේ සිදුවෙන සිරුර නැස්ම මෙයින් සිරුර තමන්ගේ සිරුර විනාශ ස්වභාවයට පත් වෙනවා. මොන හෝ විදිහක මරණයට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ ගුණ උතුමන්ට යම් උපද්‍රවයන් සිද්ධ කිරීමෙන් මෙතනදී අපිට ගුණ උතුමන් ලෙස සාමාන්‍ය ජීවිතයේදී ගන්න පුළුවන් තමන්ගේ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ඒ වගේම හොඳ ඥාතිවරුන්ට, ඒ වගේම භික්ෂුන් වහන්සේලාට, ඒ වගේම වරද නොකරන සෑම කෙනෙකුටම බොරු චෝදනා කිරීම, මුසාවස් පැතිරවීම ආදී දේවල් මේ ලෝක වශයෙන් කරන අයට මෙන්න මේ කියන දේවල් ලැබෙනවා. පළවෙනි එක දරුණු වේදනා කායික වශයෙන් අත් වෙනවා. දෙවෙනියට තමන්ගේ ධනය විනාශ වෙනවා. තුන්වෙනි එක ඔලු පැලිලා හරි වෙඩි තබා ගැනීම හරි සිද්ධ වෙලා ඒ පුද්ගලයා ඝාතනයට ලක් වෙනවා. හතරවෙනි කාර්යය ගරුකං ආබාධං බලවත් රෝගවලටපත් වෙනවා. ඒ අය බිය ගන්නවන බලවත් රෝග ඇති වෙනවා. සමහර වෙලාවට හඳුනා නොගත් රෝග, ඒ වගේම මහා බරපතල රෝග තත්වයන්, ශරීරයේ නොඑක ආකාර රෝග තියෙනවානේ. ඒ නිසා ඒ අතරින් බලවත්ම රෝගයක් හැදිලා ඒ පුද්ගලයා පීඩාවටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ගරුකං ආබාධං කියලා කිව්වේ. ඊළඟ එක චිත්තක්ඛේපං. චිත්තක්ඛේපං කියලා කියන්නේ උමතු බවට පැමිණෙනවා. යකුන් වැසීමෙන් හෝ පිත කිපීමෙන් සිහි විකල් බවට පත් වෙලා උමතු වෙනවා. එතකොට මේ අනිත් අයට හිංසා පීඩා, වැඩිහිටියන්ට, ඒ වගේ ගුණ උතුමන්ට හිංසා පීඩා ආදී කරන අස්ථානයේ චෝදනා කරන අයට අවසාන කාලයේ හෝ තමන් ජීවත් වෙලා ඉන්න කාලය තුල උමතු භාවයට පත් වෙන්න පුළුවන්. අමනුෂ්‍යයන්ගෙන් කරදර ආබාධ වෙන්න පුළුවන්. ඒ වගේම වාතයේ කිපීමෙන්, පිත කිපීමෙන්, විශේෂයෙන් සිහිවිකල් උමතු භාවයට පත් වෙන්නට හැකියාවක් තියෙනවා. එතකොට අපි දැන් ඔය අමනුෂ්‍ය කරදර ආදිය තියෙන අය ගැන හොයලා බැලුවොත් හොඳට ඔවුන්ගේ අතීත සිද්ධීන් සමහරවිට තමන්ගේ ගුණ උතුමන්ට ඊර්ෂ්‍යා කරලා, ගුණ උතුමන්ගේ ගුණ නැසලා, අස්ථානීය අනිත් අයට චෝදනා කරලා, ඒ වගේම අනිත් අයගේ ඉඩම් බලෙන් පැහැරගෙන, අනිත් අයගේ ධනය බලෙන් පැහැරගෙන දෙමව්පියෝ වැඩිහිටි නිවාසවල දාලා ඕවගේ දේවල් සිද්ධ කරලා ඉන්න අයගේ හෝ ස්වභාවයන් යට ගියාව හොයලා බැලුවොත් ඔන්න ඔබට පැහැදිලිවටපත් වෙනවා. ඒ නිසා මේ දස වැදෑරුම් විපත් අතරින් එකක් ඒ වගේ දේවල් කරන අයට බලාපොරොත්තු වෙන්න වෙනවා. ඊළඟ කාරණය රාජතෝ උපස්සග්ගං. මොකක්ද මේ රාජතෝ උපස්සග්ගං කියලා කියන්නේ? රජතුමාගෙන් උවදුරු වෙනවා. විශේෂයෙන් ඒ තමන් කරන රැකියාවෙන් පහ කිරීම ආදී සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ධනය විවිධ අය පැහැර ගැනීමෙන් ඇතිවන උවදුරු වලට ඒ අයට මුහුණ දෙන්න වෙනවා. දැන් අපි දන්නවා සමහර පුද්ගලයන් තමන්ගේ රැකියාවන් සිද්ධ කරනකොට නොදැනුවත්ව හෝ නැති කරදරයකට හෝපත් වෙලා තමන්ගේ රැකියාව අහිමි වෙනවා. ඒ වගේම ඉහළ නිලධාරීන්ගෙන් අප්‍රසාදයට හෝ තනතුරෙන් බැහැර වෙන මට්ටමටම ඒ තැන ඉන්න බැරි වෙන මට්ටමට ගොඩනැගෙන්න හැකියාවක් තිබෙනවා. ඉතින් මේවා අපි විශේෂ වශයෙන්ම තේරුම් බේරුම් ගන්නට හැකියාවක් තිබෙන නිසා මේවා හොඳට අවබෝධයෙන් තේරුම් ගන්නට ඕනේ. එතකොට
හොඳට ධාර්මිකව ඉන්න කෙනෙකුට යම් යම් විදිහක ආයතනයක් ඉන්න බැරුව යා හොඳින් කටයුතු කරනකොට දුස්සීල නැත්තම් දුසරිතවත් විදිහට දුස්චරිතවත් විදිහේ හැසිරෙන පුද්ගලයන්ගෙන් වන පීඩාව ඒක වෙනම පැතිකඩක්. නමුත් මෙතන අපි කතා කරන්නේ මේ සිද්ධි දහමේ අනුව තේරුම් ගන්න ඕනේ. මේ මෙතන කතා කරන්නේ මෙන්න මේ වගේ අර ගුණ උතුමන්ට කරන හානි සිද්ධ කරපුවාම ලැබෙන අනිසි ප්‍රතිඵල වල ස්වභාවයක් තමයි මෙතන අපි කතා කරන්නේ. එතකොට ඊළඟ කාරණය දාරුණං අබ්බක්ඛානං තමන්ව දරුණු බොරු වලට අහු වෙනවා. තමා නොඇසු නොසිතු නොදුටු බලගතු අපරාධයන් තමා විසින් කළ දෙයක් වගේ දොස් අසන්නට ලැබෙනවා. ඔන්න ඊළඟ විපාකය විපත. එතකොට මේ වගේ ගුණවන්තයන්ට සිල්වන්තයන්ට අපි හානි සිද්ධ කරොත් තමන්ටත් ඒ වගේම මහා බරපතල දොස්. දැන් බලන්න තමන් නොසිත හිතලවත් නැති අහලවත් නැති ඒ වගේම දැකලවත් නැති බලවත් අපරාධ වලට තමන්ට අහු වෙන්න වෙනවා හෝ එහෙම නැත්නම් එසේ දොස් ලබන්නට සිද්ධ වෙනවා. මේ වගේ ප්‍රතිඵල. එතකොට ඊළඟ කාරණය ඥාතීනං පරික්ඛයං. එතකොට තමන්ගේ ඥාති පරපුර පිරිහීමටපත් වෙනවා. විශේෂයෙන් තමන්ට විපතේදී පිහිටවන තමන්ගේ සැපතේදී සතුටු වන සියලුම ඥාති හිත මිතුරුන් මරණයටපත් වෙනවා. ඒ අයගේ මරණය සිද්ධ වෙනවා. ඒ අය මැරිලා ගියයින් පස්සේ තමන්ට උදව් ගන්න උපකාර ගන්නට කිසි කෙනෙක් නැති වෙන මට්ටමටපත් වෙනවා. ඒ නිසා එක කාරණාවක් තමයි ගුණවතුන්ට අනිසි චෝදනා, බැනීම්, එරවීම්, ගෙරවීම් ආදී සිද්ධ කරාපුවාම තමන්ට ලැබෙන ඊළඟ විපාකය. ඊළඟ කාරණේ භෝගානං පභංගරං. භෝගානං පභංගුරං. ඒ කියන්නේ තමන්ගේ සම්පත්තීන් වල වෙනසීම සිද්ධ වෙනවා. මතුවට වැඩ කරගන්නට එක්කාසු කරගෙන තියෙන රැස් කරගෙන තියෙන රන් රිදී මුතුමැණික් ඒ වගේම නොයෙක් වී සහල් තල මුං ඒ වගේම බැංකුවල හරි තැන්පත් කරලා තියෙන මුදල් හෝ තමා ළඟ තැන්පත් කරගෙන තියෙන හෝ ඕනෑම දෙයක් විනාශ ස්වභාවයට තා ඉක්මනින් තමන්ට නොදැනීම වගේ විනාශ ස්වභාවයට පත්වෙන්න සිද්ධ වෙනවා. තමන් ණයකාරයෙක් බවට පත් වෙලා හෝ තමන්ට ජීවත් වෙන්නට හැකියාවක් නැති මට්ටමට ක්‍රමානුකූලව මේ වගේ දොස් නගන පුද්ගලයන්ට අවසානයේදී පත් වෙන්න පුළුවන්. සමහර වෙනවා රැකියාවන් කරනකොට හොඳට වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් ඔහුව ಗುಣ නැසලා නැති කරලා දානවා. ඒ විශේෂයෙන් මිනිසු විවිධ බිස්නස් එහෙම නැත්නම් අපි වෙළඳාම් කටයුතු කරනෝනේ. ඒ කරනකොට තව කෙනෙක් පහත හෙළමින් ඔහුගේ ව්‍යාපාරයේ බිඳ වට්ටලා තමන්ගේ ව්‍යාපාරයේ ඉහළ නංවන කකුල්ෙන් අදින මිනිසුන්ට අවසානයේදී තමන් නොදැනීම ආයතනික වශයෙන් කඩාගෙන වැටෙනවා. පුද්ගලික වශයෙන් තමන්ගේ ජීවිතවලට හානි වෙනවා. ඉතින් මේ ගණනාවක් මේ හානි කිරීමෙන් සිද්ධ වෙන්නට හැකියාවක් තිබෙන බව හොඳින් අපි තේරුම් ගන්න කටයුතු කිරීම හොඳයි. ඊළඟ කාරණේ අගාරාණි අග්ගිඩහති. ගෙවල් ගිනි ගන්නවා. සමහරවිට අස්ථානයේදී තමන්ගේ නිවස ගිනි ගැනීම වලට ලක් වෙනවා. ඒ වගේම ඒකෙන් ගින්න නෙවුනත් සමහරවිට ඊට පසු දිගින් දිගට හෝ තමන්ගේ ගෙවල් ගිනි වලට අහු වෙනවා. හරි. ඒ නිසා නොඑක ආකාරයෙන් අනිත් අයගේ දේවල් වලට හානි කරන අනිත් අයගේ ගුණ නැසන මේ ඇත්තන්ට වන අකුසල් තමයි මේ විදියට සිද්ධ කළේ. සමහරවිට මේකෙන්
එකක් දෙකක් වෙන්න පුළුවන්, සමහරට එකක් වෙන්නට පුළුවන්. දැන් සමහරලාට එකක්වත් මේ භවයේදී විපාක නොදුන්නොත් සමහරලාට මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ අය අනිවාර්යයෙන්ම අපාගත වීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා සමහරෙක් කල්පනා කරනවා අපි කාටවත් හිංසා පීඩා කළේ නැහැ. නමුත් අපිටමයි කරදර කියලා. ඒක එහෙම නෙමෙයි. අපි සංසාරයේ පුරාවටම අපි මෙවැනි දේවල් සිද්ධ කරලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒ සුදුසු අවස්ථාවලදී විපාක දෙන්න පුළුවන්. ඒ නිසා සමහරු ආගමත් අතහරිනවා. බුදුරහමත් බොරු කියනවා. මම මේ ආගමානුකූලව බුදුන් වැඳගෙන මේ තෙරුවන් අදාගෙන මේ ඉන්නවා. නමුත් මටමනේ වෙන්නේ කියලා සමහරු මිත්‍යා දෘෂ්ටිකත්වයටපත් වෙලා ආගම් පවා කර්ම විපාක බව ප්‍රතික්ෂේප කරන මට්ටමට මිනිස්සු සමහර තැන්වලදීපත් වෙනවා. ඒක එහෙම නෙමෙයි. තමන් මේ සංසාරයේ කෙලවර කියන එක අපිට කියන්න බෑනේ. බුදුරජාණන් වහන්සේට දේශනා කරන්නට හැකියාවක් නැති සංසාරේ නොඑක් විදිහට තමන් විවිධ යෝනිවල තියෙන සංගත වෙලා තියෙනවා. දෙවිවරු, මිනිස්සු, ඔය හැම දෙයක්ම අපි ලබලා තියෙනවානේ. ඒ නිසා ඒ කාලවලදී අපි කරපු කියපු දේවල් පිළිබඳ අපිට දැන් මතකයක් නැහැ. හැබැයි සංස්කාර ධර්මයෙන් අපි ගොඩනගලා තියෙන්නේ. අකුසල් ගොඩනගලා තියෙන. ඉතින් ඒ අකුසල සමහරවලාවට ඒ භවයෙන් අවසන් වෙලා නැහැ. සමහරවලාවට ආත්ම භාව ගණනාවක තියෙන. දැන් මුගලන් තෙරුන් වහන්සේට සිද්ධුනේ එක භවයකදී තමන්ගේ දෙමව්පියන්ට හොඳට ගහලා ඝාතනය කරපු එක. ඒ බලන්න ඒකේ අකුසල ධර්මය උන්වහන්සේ පිරිනොම් පාන තුරුම ආවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒවට මේ අපිම කරපු දේවල් මිසක් වෙන කෙනෙක් කරපු දේවල් නිසා නෙමෙයි අපිට එහෙම වෙන්නේ කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙනම් කරුණු 10 කෙටියෙන් අවසාන වශයෙන් මම පැහැදිලි කරන්නම්. නිර්පරාදී මිනිසුන්ට හානි කරන අයට සිද්ධ වෙන්නේ පළවෙනි එක තමයි කායික වශයෙන් දරුණු වේදනාවන් වලට පත් වෙනවා. සිරුරු කැපීම, කැඩීම ආදී හෝ අත්පය කැඩීම වගේ ඕනම දෙයක් එන්නට පුළුවන්කමක් තිබෙනවා. දෙවෙනි එක තමයි තමන්ගේ ධනය පිරිහෙනවා. තුන්වෙනි එක තමයි ඔලු පැලීම්, අත් කැඩීම් ආදී හෝ වෙඩි තැබීම් ආදීකින් තමන්ගේ සිරුර දාලා යන්න සිද්ධ වෙනවා. කොහොම හෝ විදිහකින් මරණයටපත් වෙනවා. ඒක තුන්වෙනි අවස්ථාව. හතරවෙනි එක තමයි බලවත් රෝග වලට තමන්ට ලක් වෙන්න වෙනවා. පස්වෙනි කාරණය තමයි උමතු බවට පැමිණෙන්නට සිද්ධ වෙනවා. හයවෙනි කාරණේ තමයි රජුන්ගෙන් තමන්ට නොඑක් උවදුරු වෙනවා. තන්තුරු වලින් පහක් වීම, පහ කිරීම, ඒ වගේම තමන්ගේ ධනය ආදිය පැහැර ගැනීම, තනතුරු පැහැර ගැනීම ආදී නොඑක් ආකාරයක තත්වයකටපත් වෙන්න පුළුවන්. ඒක පස්වෙනි කාරණාව. හරි. ඊළඟට හයවෙනි කාරණාව තමයි දාරුණං අබ්බක්කාණං කියන්නේ දරුණු බොරු දොස් නගා කීම කියන මේ தത്വයට තමාව අහු වෙනවා. බොරු වලට, අනුන්ගේ බොරු වලට තමාව අහු වෙන මට්ටමකටපත් වෙනවා. හයවෙනි කාරණය ඥාතීනං පරික්ඛයං නෑ ජනයාගේ පිරිහීම. තමන්ට හිතපක්ෂ ඥාති නිසා පිරිහීමට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අටවෙනි කාරණය නවවෙනි කාරණය භෝගානම් පබංගරං සම්පත්තීන්ගේ වෙනසීම සිද්ධ වෙනවා. එතකොට තමන් රැස් කරපු ධනේ පිරිහීම සිද්ධ වෙනවා. 10 වෙනි කාරණේ තමයි අගාරාණි අග්ගී දහති කියලා කියන්නේ ගෙවල් ගිනි ගැනීම ආදී ව්‍යසන වලට තමාව ලක් වෙනවා. ඒ නිසා හොඳින් මේ ධර්ම දේශනාව අහනකොට මේ කරුණු 10 හොඳින්ම තේරුම් ගන්නට හැකියාවක් තියෙනවා. තමන්ට යම් විපාක වෙනවා නම් තමන්ට තේරුම් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. අනිත් අය දිහා බලනකොට ඒ අයට එවැනි තත්වයකටපත් වෙලා තියෙනවා නම් ඒ අය ගැන හොයලා බැලුවොත් ඒ අයගේ ස්වභාවයන් මෙන්න මේ ආකාරයට ජීවත් වෙලා තියෙන කියන එක පැහැදිලි වෙනවා. වගේම ඒ බාහිර දේවල් දැකලා තමන්ගේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්න කාටවත් දොස් නොකිය තමන්ව සකස් කරමින් ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි ගොඩාක් මිනිස්සු කරන්නේ
අනුන්ගේ දේවල් හොයනවා, අනුන්ට දොස් නගනවා. නමුත් තමන්ගේ ජීවිතේ දහසකුත් වැරදි තියෙනවා. දහසකුත් වැරදි තියාගෙන අනිත් මිනිහාගේ වැරදි හොයා බනිමින් තැන් වල දොස් නගමින් කටයුතු කරනවා. දැන් වර්තමානයේ හැටියට තමන්ගේ දහසකුත් වැරදි තියෙනවා. නමුත් අර භික්ෂුන් වහන්සේලාගේ විශේෂයෙන් ගත්තොත් එහෙම ගුණගරුක භාවයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක්ට සීල පද තියෙනවා 220ක්. 220ක් සිල් පද ආරක්ෂා කරන්නට. එතකොට මේ 220න් එකක් දෙකක් කඩනවා කියමුකෝ. එහෙම කැඩුනත් තව 218ක් වගේ තියෙනවා. ඉතින් මේ වගේ ගුණවන්තයන් හෝ ගුණවන්ත මාර්ගයේ ගමන් කරන අයට බැනීම් ආදී සිද්ධ නොකළ යුතු. විශේෂයෙන් තමන්ගේ තරම දැනගෙන තමන් අතින් වරදක් වෙන කරමින් අනිත් අයට චෝදනා කරන එක තරම් පහත් ක්‍රියාවක් මේ ලෝකේ තවත් නැති තරම්. ඒ නිසා අනුත් අය ගැන හොයන්න එපා. තමන්ව හදාගන්න උත්සාහවන්ත වෙන්න. සසරේ ගමන් කරන්නේ තමන් තනියෙන් බවත් තවත් නැහැ හිත මිතුරන් එක්ක නෙමෙයි මරණයට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා ඒ බවත් කල්පනා කරගෙන සංසාරේ බය තේරුම් අරගෙන කුසල් දහම් වල යෙදෙමින් මන භාවනා කරමින් තමන්ගේ ජීවිතය සකස් කරගන්න එකයි අවසාන වශයෙන් අපිට පැහැදිලි කරන්න වෙන්නේ. එහෙනම් අසහසෙදී ඔබ සමට ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සෑම සුළු දෙනාටම සම්මා සම්බුදු සරණයි.